මේ ආහාර පාන ඖෂධ දැන් පූජා ආදී මේ වගේ දේවල් සාධනෙන් සහ පූජා කරනකොට දැන් අපිට එක්තරා අපේ මතුවෙනවා තර්කයක්. ඒවා එක්තරා දෘෂ්ටියක් එනවා. පූජා කරපෙක පිළිගන්න කෙනෙක් නැත්නම් කොහොමද පිනක් ලැබෙන්නේ? එන මතේ ලෞකික තර්කය. දුන්න දානි වැළඳුවේ නැත්නම් ආගමියක් තියෙනවා. අපිට කොහොමද පිනක් ලැබෙන්නේ? දැන් මේක තර්කයක් මතුවේ. මේ ලෞකික තර්කයක් මතුවේ. අපි හිතලා ඉන්නේ වැළඳුවොත් තමයි මේ බන්නේ පින හම් වෙන්නේ කියලා. දැන් මේ පින කියන එක අපි තෝරා ගන්න ඕනේ ඉතින්ලා. පිනක් ලැබෙන්නේ කොහොමද? වළඳන්නේ කොහොමද? වළඳන්නේ ඒක උත්තරේ අපි. මම පිනක් කරනවා කියලා මොකක්ද කරන්නේ? අන්න ඒක දැනගන්න ඕනේ. දැන් හිතන්න ඕනේ මොකද? මම යම් කාලවල අනුකේදී පිට බඩමුතු පොකොරෙන් බලෙන් මංකොල්ලෙන් අරගෙන මං කුණාලන්න ගොඩක් තියාගෙන. ඒකවල මගේ පරම්පරාවට ආවා. තාත්තගේ පුතාගයිදී ඒ සමාන්තරේ හම්බුනානේ ඒකමත් අරගන්න. හැබැයි මෙහෙම අරන් තමන් ගොඩ ගහගෙන ඉන්නේ කියන්නේ ඊට පස්සේ අපේ දෘෂ්ටියක් එනවා. මේක මගේදී. මම කාගේවත් හොයන්නේ නැහැ. අපි නිගමනයක් කරලා. ආයෙත් ඉවරලා කියන්නේ. කොරේ හරියලා ඊට පස්සේ මම හොරගන්න ගන්නේ නැහැ ඉන්නේ විදිහට හරියට. අර ගාතේ ගානේ. ඔබ වෙන්නේ කොතනද? අධ්‍යයන දැකලා තියෙන්නේ. අපි නොදන්න පැත්තක්. ආවාසය කියන බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකෙට ඉස්සෙල්ලා මේ සත්‍ය මිනිස්සු වෙනකොට මේ ලෝකෙ කිසිම අයිතිවාසිකමක් මමය මගේ කියන පොළේ කියා ඉඳලා නැහැ. මේ ඉඩම වගේ මේ ගේ වගේ මේ දීපල වගේ මේ වඩමුට්ටු වගේ ඒ જાතිය මගේ කියන ගොඩේ දිවියේ නැහැ. අපිට පොදුවේ ලැබෙන යමක් නැහැ. අපි පොදුවේ දැහැමින් සාමයේ පරිහරණය කරනවා. අයිති කරගන්න යන්න ඕනේ නැහැ. මොකද අසාධාරණ වැඩ කරන්නේ. මේ ලෝකේ පහළ වෙන්නේ මගෙන් කරන්නේ. මේ පහළ වෙන්නේ සියලු සත්‍යයෙන්ම අයිති. ඉතින් එහෙම අයිති වෙන ලෝකෙක මොනවා හරි බරි කියලා උන්නේ වෙන්කොල සාධාරණ. පොදු ධ්‍යානෙ මම ඉවෙන් කරගත්තා. ඔන්නේ කියන වැටහිම දිවිච්ච නිසා. ඔක මහා අපරාධයක් හැටියට සැලකුවා මූලික ගම්මකාදී මිනිස්සු. ඒ නිසාම මේගොල්ලෝ අර මොන දෙයක් සඳහාව කාමවස්තුවක් සඳහාව මොන දෙයකට අයුක්තියක් අසාධාරණයක් ඒවා දසාකුසලයක් කරන්න හේතුවක් තිබුණේ නෑ. අයිතුහාරක මනසකින් අසාධාරණ මනසකින් හිතන්න කියන්න කරන්න ඕන තමයි තිබුණේ නෑ. ඒ නිසා දසාකුසල කියන දේ ඉතින් පිළිවිලා තිබුණේ. මෙන්න මේ සුද්ධ පවිත්‍ර පහන් හිතට. ඒ පවිත්‍ර මානසිකත්වයේ ලෝක සත්‍යයෙන් තිබිච්ච නිසා. මේ ලෝකේ කිසිම දෙයක සුගති අඩුවක් තිබුණේ නෑ. සම්පත් අඩුවක් තිබුණේ නෑ. ඒක කොහොමද ප්‍රයන්ජාතයි. කනබුන ආහාර බව ප්‍රයන්ජාත හැල් පහළ වෙලා ඉදී එනවා. ඉදී හැදෙන්නේ. අද කරුවොත් හෙට හැදිලා ඒක ඉන්ද්‍රියාදයාය. උන්නේ ඉන්දියා. මේක අද කියන විද්‍යාවේ මේකට උත්තර දෙන්න කියොත් එහෙම තරකවාද ඇති කරගන්න. ඒක හායි දෙක කතාව විනා ඔක වෙන්න පුළුවන් ගහ පුරාලි ගමන් විදෝපනේ කොහොමද දැක්කේ? ඊටවල දවස් යන්නේ කොහොමද? ඕවායි හදාගත්ත එක එක මත කියන ඔක මහත් දවස් 2000 වෙන වගේ. ඔක පුණ්‍ය විද්‍ය කියන්නේ මෙහෙම දෙයක්. මේක හිතා ගන්න බැරි අමුතු සිද්ධිය. මම අරදිනේ මෑතදී ඉස්සරහා ඔය අවිඥා මානසිකත්වයක් උදා කරපු ඉස්සරහා කාන්තාවක්. එතන උත්තරය. එයාගේ ප්‍රතික්‍රියාවක් තිබුණා. ඉස්සරහා විශේෂඥ පුද්ගලෙක්. එයා හම්බෙන්න ගිහිලා ඔය විදිහම දැක්කුවා. භෞතිකවාදී සිද්ධාන්ත ඉක්මෝමියක් නෝද ඔප්පු කරන්න පුළුවන්. භෞතිකවාදී උදු කරේ තමයි රටේ නෙමෙයි. ඒවා යාජිවලු ඔබේ මාර්ගයක් යාදි දුර්ලභ කැලෑටි වගේ. දැන් අර ඒවා යාජිුනේ නෝ දැන් මුදුනේ මේ කොහොමද එකපාර නේද? ඒ වරමයි. කොහොමද? ඇත්තටම දෙනවා. එහෙනම් උතර දිනා නේද මේ අති දුර්ලභ කැලෑටි යාදි. මෙන්න මේ එක වගේක් කියලා ඉන්නවා. ඒක එකක් තියෙනවා. ඒක හරියම රහලිකටම තියයි. හරි අමාරුයි හදන්න. දැන් මේකේ භෞතික ක්‍රමය මොකද්ද? ඒකට පොර දාලා අවශ්‍ය ප්‍රමාණය දාලා අවුල් අපේ වැඩිද තියෙන ඒකේ හරස් වීම නිසා ඒ සංයෝගයෙන් ගහ හිමිගිනි වැඩි. එහෙමනම් අද රෑ 12ට ඒ පැල ටික ගිහින් කාමරය ඇතුලේ තියෙනවා. ඒ පැල දිහා බලාගෙන ඉන්න වෙන්නේ මොකද? අර අන්තිමට කරන්නේ අර පැල ටික ගිහින් කාමරය ඇතුලේ තියාගෙන බලාගෙන ඉන්නවා.
මහා පුදුම සිද්ධියක් සිද්ධ වෙනවා. ඉතින් ගමන් ගන්න වෙනවලු පොළ ලොකු වෙනවලු මෝර වෙනවලු අනිත් තලු වෙනවලු පොළ ලොකු වෙනවලු මෝර වෙනවලු ගහ බලා ඉඳදී අගල 6 7 වෙනවා. ඒ වෙලාවේ. දැන් අරයා කෝල් එකක් දීලා ඉවරයි. ඔබේ භෞතික විද්‍යාවේ ඕක උත්තර දෙන්න පුළුවන්. දැන් මොන උත්තරද දෙන්නේ? භෞතික විද්‍යාව නෝක. අර ඔහොම ක්‍රම තවත් සාහිත්‍යගත මේ කාලෙත් තියෙනවා. අන්න බුද්ධිලක් ධානයෙන්දී පුණ්‍යෙන්දී තුලින් භෞතික කතාව ඉක්මවල ක්‍රියාත්මක වෙන ආකාරයේ ලෝක. අදත් ඔබ වෙන රාජ්‍යගත පරීක්ෂණව. ඒ ප්‍රවෘත්තිය. මෙන්න මේ වගේ ඉඳ වෙන්නේ එදා ප්‍රයන්ජාතව මිනිහාගේ මිනිස් සම්පත්තිය. මිනිස් කාම සම්පත්තිය සුගති කාමය. එදා ලැබුණු සම්පත්තිය අද ලබන සම්පත්තිය වගේ කෝටි ගුණයක් ලොකුයි. මිනිස්සුන්ගේ ලැබෙන සම්පත්තිය. එච්චර එයා මේ පංචකාම සුවයෙන් හිටියා. මිනිස් හදේවල මිනිස් කාමය. විශාල සුවයක් තිබුණා. කායික නිරෝග තිබුණේ. උපත මෝරායාමක් මරණයක් ඇරෙන්නේ. තවත් 89ක් රෝග 99ක් ව්‍යාධි ආදී අන්තර කොහොමද වාදිනුනේ නැහැ. හැදුන්නේ නැහැ. ඊළඟ මේ කාය ප්‍රතිශක්තියයි. අකාලේ මහලුකනේ. අකාලේ ඉතින් ඇස්ටි වෙන්නේ. දැන් ප්‍රමාණ කුල කෙනෙක්. ඒ තමයි නිරුක්ති. ආවිත වර්ණයේ සැපේ බලයේ නුවණ මේ ඔක්කොම ලැබිලා තියෙනවා. දැන් මෙයා ලබන්නේ හිතුව මොකද්ද? ඔය ජීවිත සත්‍යය කාටවත් දන් දීලා වගේ ටිකක් නෙමෙයි. කොහොමද ලැබුණේ? සමාධිය තිබුණ දසාකුසලයෙන් වෙන්ුණා වූ විචාරිතේ මුල් කරගත්ත චිත්ත ප්‍රසාදය. මෙන්න සම්පත්තියේ හේතුව. මෙන්න මේ ලබාගත් සම්පත්තිය කල් යන්නේ. පංචකාමයන්ගේ මුසපත් වෙන්න වෙන්නේ. අසාධාරණ අයිතිකම් කරමින් පංචකාමී ලබාගෙන මම කරගන්න මගේ කරගන්න අර මිනිසයා අතුමතු මිනිසිය වෙනවා. මෙන්න මේ පෙළවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනිකාගේ හොරාන් කරලා සමගි කොට තියාගන්න. ඒක මගේ කරලා හිතා සම්මත කරගන්න. අනිකාගේ රෝදේ වැඩ කරන ගහගෙන ඉගෙන සම්මත කරගන්න. මේ වගේ ක්‍රමයක් පටන් ගන්න. ඊට පස්සේ ඒවට විරුද්ධ වෙන යාට හිංගි හිංසා කරන්න. අනුගේ හොරෙන් බලේ මන්සලින් අරගන්න. ඒවා ලබා ගන්න සුරාසු දුරාචාර ආදී වක්‍ර වේදනා. ඒවා සමාන වශයෙන් ගන්න විදිහට වක්‍ර වේදනා. බුදුවේ අනු කවත්ව කාන්ද වල වලා ගන්න. හේන වේ අනු විදෝන අත්වාදීන හැඩබාරපත් කරලා සමාන ජයග්‍රහණය කරගන්න. ප්‍රලාප දුරෝණ ලෝකේ මුලාවේ වී ගිහින් මුලාකට අල්ලගෙන ඉන්න. මේ ආදී වශයෙන් ලෝක තරහ මෝඩ ආදී මේ කියන ධර්මයන්ට. ක්‍රමක්‍රමයෙන් ලෝක සත්‍යය නැන්න දසාකුසලෙද නැමුණා. දැන් මම කියන ගුඩේ මගේ කියන ගුඩේ හදාගෙන සම්මත කරගෙන සාකවාද ඔක්කොම කියනවා මේක ඔක්කොම ලියාගත්තේ මම මෙහෙමයි. ධාරිය මහන්සිය හරි හැම කරේ සල්ලි අසාධාරණ හරි වල්ලාගෙන නැහැ. මම මෙහෙම කරලා හරි හැම කරලා සල්ලි මම සල්ලි දීලා ගත්ත ඉතින් මේක සාධාරණ. දැන් අපි ඔහොම එකක ඉන්නවා. හැබැයි අපි දැක්කේ නැති අසාධාරණයක් මෙයාට සිද්ධ වෙනවා. මොකද පොදු ලෝකයේ වැඩ බැඳගෙන පොදු ලෝකයේ මගේ කරගෙන මම කරගෙන ඉන්නවා අපි දන්නේ. මෙන්න මේ ගොඩේ කාර්යවල තියෙනවා. ඔය ගොඩ අවරාගතාම පස්සේ ඔතන තියෙන ලෝභය. ඒකට විරුද්ධව කැඩෙන ද්වේෂය. ඒක හරි කියන මෝහය. ඒක සාධාරණ කියන මෝහය. දැන් ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන ඔය දෙකේ වට කරගන්න. ඔය දුක්ඛේ නිසා ඇත්ත වෙන්නේ නැහැ. සාධාරණදී මාසතු දෙය කියනවා වූ ඒ දුක්ඛ සාගත නිගමනයි. අරගෙන අපි සන්තෝෂයෙන් ඉන්නවා මං කාටවත් ප්‍රකාශ කරන්නේ කාටවත් අරගන්නේ. අර කොහෙන්ද පාව? ඔන්න ඔතන ඉන්නවා. අර ගොඩ මගේ කිව්ව ගොඩ හැදිලා තියෙන්නේ. ඔය කමෙන්ට් එක දැක්කේ නැති නිසා. ඔහුගේ දෘෂ්ටිය ගලව ගන්න උඩට බෑ. මෙන්න මේ වෙලාවේ දැන් අපි මෙහෙම දෙයක් හිතමු. ඔය වැඩේ කරගන්නේ විශේෂයි. මගේ කොහොමද මම ගන්නවා අනික් අයගොල්ලෝ ලෝකේ තියෙනවා. දැන් ඒගොල්ලෝ කෑවොත් එතන බුද්ධි වින්දොත් නොවින්දොත් මට ප්‍රශ්නයක්. මට කිව්වෝ කවුද ඉතින්? පොදු ලෝකේ කවුරුත් අයිති කරගන්න නැති කාලේ. ලැබිච්ච දේ තවාගේ වල රාම මුක්ති දැන් විහාර වෙනවා. ආය අනිකට අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඔය අතර දැන් මගේ කොහොමද මම අරගෙන මම මුක්ති ඉන්නවා. අනිත් පොදේ එතන තියෙනවා. ඒක මම අරන්ලා ඉන්නේ. දැන් යම් කෙනෙක් ඒක වරලා. මම අර කන්නේ නැතුව ඉන්නද වරි ගියේ. ඒ ආයතන ප්‍රතික්ෂේප කරා. දැන් යායක ප්‍රතික්ෂේප කරා ඉන්න මට පවුරු පිළිසිද්ධ වෙනවා. ඒ පිළිසිද්ධක් තියෙනවා. හරවලා මම කියන්නේ. දැන් අපි මෙහෙම ඉඳලා හිතා ගන්නකො.
ගෙදර 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාට බත් පංගු 4ක් තියෙනවා. මගේ බත් පංගුව මම කනවා. අනිත් කෙනා 3 දෙනාගේ බත් පංගුව මෙහෙම තිබ්බා. ඒක නරකයි. ඒගොල්ලෝ එක්කෙනෙක් ඒ බත් පංගුව කෑවෙන්නේ. ඉතින් මට හෝ කාටවත් පින්කෝ පෞසිද්ධ වෙනවා නේද? ඒක ක්‍රමයක් තියෙනවා. නෑ නේද? ඉතින් බලන්න ඕක. නැතුව බෑ මං කියන එක අහන්න යන්නේ. යෝනිසෝ අනිකාරේ නරක අවක නරක තේරුම් ගන්නවා. මම අවලයක් කරලත් නෑ. අම්පේ වැඩ කරලා ඉඳලා. මොකද? 3 දෙනා ගොඩක් වෙලා ඒ තියෙන්නේ. මම මං කෑ. අනික වලට මගේ සම්බන්ධයක් නෑ. ඕන තොරණ කන්න පුළුවන් නම් නිකන් ඉඳලා. දැන් ඔය වෙලාවේ. ඔතන 4 දෙනාගේ බතුයි මම දෙකක් එක අරගත්තා. දැන් එකේ දෙන්න කන්න නෑ. දැන් යා කෑවහම එයාගේ පංගුවේ කොටස මම ගත්තා. මගේ පංගුවයි අනිකයා පංගුවයි මම තියාගෙන. ඉස්සර කරලා මේක මම කියලා අධි කරගත්තා. මම ඉස්සෙල්ලා මේක දැක්කේ මම උන් ගත්තා මගේ පංගුවයි අනික කාලේ. මම දන්නේ කායය නේද මගේ. කිව්වේ. කොහොමද පාපයක් නෑ. අනුසතු පංගුව තමාසතු කරගෙන තියාගත්තා නම් ඒක වරදක් නෙවෙයි. උන් අඩුවක් නෙවෙයි. හොඳයි ඔහු මේ පංගුව ආපහු තිබ්බා. මේක අවරදක් මං කරේ. අනු මේක අන්දුනේ වුන් තිබ්බා. අර මචං ලෝකා හිටියා. දැන් මම වරදින්නේ නේද? මගේ පංගුව මං අරගෙන ගත්ත එක අපව එතන තිබ්බා ඒක ආකේ දැනෙන්නේ. මේක හොඳ නැති වෙලා. ඊට පස්සේ මං කොහොමද කරන්නේ? මේ ගත්ත පංගුව තිබ්බා කියලා තිබ්බා. දැන් මිනිහා යම් ඉතලා වරදකට අහු වෙලා. අනු සතුටිය තමාහතු කරගෙන යම් කිසි පිළිහිමට හේතු කරලා වරදකට අහු වෙලා. ඒක වරදවල කියලා දැකලා. ඔව් ඒක හරියට ආවම තිබ්බා අර කියලා මං ගොල්ලෝ කරන්නේ. මේක ගන්නේ නෑ මම ඒක. ඔව් මේක කරලා තිබ්බා. මං දැන් නිදා. දැන් කොහොමද මනස විනාශ වුණා නේ? මතුව රටම හිතාගත්තා. ඒ බඳු වරද මතුව කරන්නේ නෑ කියලා. එතෙන් පටන් ඔහු ඒ වරදේ නිදහස් වුණේ. පොඩේ දැන් අපි තිබ්බ කොටද? තියෙනවා ඒක. අපි නිදහස් වුණා. දාවන්ද කණ්ඩමුනේ නිදහස් වෙන්නේ. ඕනේ නෑනේ. දැන් දෙගන්නේ ෆිල්ම් දැන් මෙන්න මේ වගේ අපි එකතු කරගත්ත මේ ලෝකෙන් ගත කොටසේ මම කියලා මගේ කියලා කොට ගහගත්ත එකේ. කාගේ කොටසද නැත්තේ? බුදු මහරහතන් වහන්සේලාගේ කොටසක් ඇද්ද මේ ලෝකෙ ජීවිකව මම කරගත්ත කොටසේ මගේ කරගත්ත කොටසේ එකක් තියෙනවා. ලෝකේ යම් උත්තරීතර පූජනීය උත්තරයක් ඉන්නවා. ඒ සියලු උත්තරයන්ගේ කොටස ඔබේ තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ලෝක සතවැසියාගේ ලෝකවාසීන්ගේ භුක්තියක් වෙනවා. ඒක සුදුසු ඔබේ තියෙනවා. දුගිනිවාගේ යාතකාරී ඉන්න පුද්ගලයෙක් කොටසක් ඒකත් ඔබේ තියෙනවා. බල්ලාගේ කවුරුන් කනගොඩට ඔබේ තියෙනවා. සුද්ධ ජීවියා කනගොඩට ඔබේ තියෙනවා. මොකහරි ලෝක සත්‍ය ආහාරය දුකින්නේ කොටද? ඔක්කොම ඔබේ තියෙන එක තමයි. මම මේ පොදියනවා නම් තමයි සාධාරණව හම්බ කරගත්ත සතියකින් ගත්ත මේ ඉදම මේ දීපල මේ වස්තුව මගේ තියෙනවා. මගේ වෙලා නෑ. ඔය හදාගත්ත අපි නීතිය හදාගත්ත මේ යුද්ධය විලා ධර්මානුකූල යුද්ධය උදන්නේ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ ඕක කරගන්න පුළුවන් ඉතරා පිළිදෙකට. තනියුවා. සාමාන්‍ය කොටස ඇරෙන්න ලෝකෙන් අල්ලන්නේ. විසුණු බැරේ. සාමාන්‍ය ආදී කාණ්ඩ ආහාරයක් ඉන්න තැනක් ලෙස වේදා හිතවස්තය. ඔය නිහා හිත දියන්නේ. ඔය දිහා විතර දියන්නේ. ඉතින් පනවල අඩ කරලා ගෙනත් තියාගන්නවා ඒවා. ඒ උතුමන් සඳහා වෙන් කරපු කොටසක් අන්දරේ කියනවා. අන්නේ වෙන් කරපු කොටස තුලින් සාමාන්‍ය කොටස පරිහරණය කරන්න. ඒ බඳුම අනිකායට නිදහස් කරන්න කියන්නේ. ඔන්න ඔබෙන් අලෝභ ආදී සාමෝහයෙන් නිදහස් වෙන ක්‍රමයේ විලානාදී දුන්න උපරිමයෙන් කරගන්න බැවිදයි. දැන් ගිහි පිරිසට මේ කරගන්න ක්‍රමයක් නෑ. මොකද අද වෙන හදලා තියෙන ජීවන හදාරම මගේ පැහැදිලිලා තියෙන කොවිදයක් කරගෙන හරි සම්බ කරගෙන හදාගෙන කන්න හදලා තියෙන හාමුදුරු තියෙන්නේ තරල් සාහිත්‍යයට දැස්සේ නැත්නම් වැඩ කොටු කරගත්තේ නැත්නම් කොවිදලා පතා හදාගෙන විදිහක් නෑ හසු කාලය යනවා අනුගොර රැකගෙන යනවා හදින්න ඕනේ එහෙම හදාගත්ත රාමුවක් තුළ දැන් මිනිස්යාට ඔය අසාධාරණ විදිහට ඒ ක්‍රමයක් නෑ ඒක කියන්නේ ඕ මයි වල මම ගත්ත අනික විදහාක් කරලා තියෙන ක්‍රමේ සමාජයේ දෙන්න පැවිද්දක් දුන්නා එන්න ඒගොල්ලෝ දුන්නා ක්‍රමය. ඒ ගත් එකකින් කොටස වෙන් කරා. සමාජයේ කොටස පරිහරණය කරනකොට
ඉස්සෙල්ලා වෙන් කරන්නේ ඉස්සෙන්ද නැත්නම් අග්‍රහාසය වෙන් කරන්නේ අග්‍ර උත්තර යන. මගේ කෙනෙක් මේකේ උන්වහන්සේලාගේ අග්‍ර උත්තරය කොට. ඒක බුද්ධිලේ කියන කොට හරියන්නේ. අග්‍ර උත්තරයේ යන්තරගෙන අග්‍ර උත්තරයන් නිසා මගේ තියෙන කොට වෙන්නේ නැහැ. ඒ වන්දු වශයෙන් ලෝක සම්මතය දීලා තියෙන යන්නෝ යම් අයත් ඒ අය විසින් දීලා මෙන්න අග්‍ර උත්තරයයි කොට මම ගන්නවා. දැන් තමයි නිදහස් වෙලානේ. අන්න ලොකුම සාපේ නිදහස් වීම නිසා හිර වෙලා කිවිච්ච ලැබීම මතුවෙන්න පටන් ගත්තා. මෙන්න මේකද කියන පින්ඵලයක් මතුවලා කියලා. අපි පිනවන්න දුරු දෙනක නෙවෙයි හිතී. අනුගදේ අල්ලගෙන අවිද්‍යාවෙන් පිනෝබින. අවිද්‍යාවෙන් පිනෝබින පිනවීමක් නෙවෙයි. නියම පිනවන්න දුරු දෙකයි පින් කියන්නේ. අනුගදේ අල්ලගෙන බදාගෙන ඉන්නකම් අපි 1000න් දැවිදවින් දෙන්න නම් පිනෝබින ඉන්නහම වෙන්නේ. පිනවන්න අනුගදේ අල්ල නිදහස් වෙලා වුම නිදහස්. ඉතින් චිත්ත සහාලේ නැගිනවා. කාන්තියේ අකම්පේ පාවිය නැගිනවා. අන්න ඒක පිනවන්න පුළුවන්. මෙන්න මේකයි පින කියන්නේ. උන් පින හඳුනන්නේ නැතුව පින් කරන්න ගිහිල්ලා. කොච්චරක පුද්ගලිකත්වයේ බුද්ධත්වයේ ගොමාරු කරනවා මිසක්. පින හඳුනන්න නිසා පින කරගන්න බැහැ. ආවල් සාමුදුරන්ට මම කියන දුන්නේ. බලමු උන්වහන්සේ වදා ජීවිතේ වදා දෙන්නේ නැහැ නේද? කල්ල දුරාන් කියන හාමුදුරුවෝ දෙනවා මම හිවන්නේ. ඈතන කොච්චරයි බලලා ඉන්නේ මීයා ගංගේ දිහා බලලා ඉන්නවා වගේ. මොකද මම පූජා කරේ හාමුදුරුවෝ ලෝක මහදාගෙන ආවේ නේද? අනිකයි කාහගෙන නේද? අර තමන්ගේ හැදෙන චිත්ත ප්‍රහාරයකට ඔන්නම අදහසක් අරගෙන පුද්ගලත්වයේ බුද්ධිරත්නයේ ඉඳලා බලාගෙන හිටියොත් පින කරලා නැහැ. එන ඇතිදේ විතර කරන්නේ. අන්න සාසනේ නැත්නම් උත්තරීතර උතුමන් කෙරෙහි වෙන් කරන යම් කොටසක් ආග්‍රහස්තය. මෙන්න ඒ සඳහාම වෙන් කරා. වැරදුවත් එකයි වැරදුවත් එකයි. අන්න සමාන නිදහස් වෙච්ච එක. අන්න සමාන පිනක් ලැබිච්ච එක. දානේ විහා ධර්ම. ඔය දානේ. අල්ලගෙන ඉන්න එක දානේ කියන්නේ. දාන්නේ නැතුව අල්ලගෙන ඉන්න එකයි දානේ නෑ කියන්නේ. දාන්නේ නැතුව ඉන්නවා කියන්නේ. දාන්නේ නැතුව ඉන්න බා. දානේ කරන්නේ. දානේ උගන්න. අනිත් අල්ලගෙන ඉන්න දාන්නේ කියන්නේ. ඒකේ දානේ. යදුනම සාපේක්ෂදී තමයි උතුමන්ගේ අයිතිකම මගේ කියලා දාන්නේ. දානේ දෙනවා කියන අර්ථය මොකද්ද? මම සාපේ නිදහස් වෙන උතුමන්ගේ කොට දෙන්න කරලා. ලෝක සම්පතේ මට නිදහස් වෙන්න බැහැ බොඩි අකුණා. ඒක ලෝක ආමුතු කියන රැඳිල්ල ඒකයි අසාවදා තියෙන්නේ දෙහිමයි. ඉතින් කරලා අපෝ කරලා පරිවැරි කරගෙන අනිකා ගියා සූරයන් කාලා පරිවැරි කරලා දුන්නේ. අසාව කරන්නේ නැහැ නේද? මෙච්චර කාලෙ දින්නේ. මොකද කරන්නේ? පාන අපේ ගාන වැඩි කරමු උන්ට පරිදි දෙන්න කියලා. තව කට්ටියක් එහෙම කරලා පාන අපේ ගාන වැඩි කරලා දෙනවා. අනිකෝ බරි කියලා දෙන්න කියලා අපි අපේ පරිවැරි කරගෙන යනවා කියලා කියනවා. ඊට පස්සේ කවුරුහත් ආවියත් එහෙමයි. මොකද ඒක තියෙන්නේ? ජීවිතවල අලගත්තේ. වෙනම පාස්කම ජීවිතයකින් අනු සූරාගෙන කාලා වැඩි කරගත්ත වඩිය අතරින්. දැන් දැහැමි හරි හැම කෙනා මම පරිහරන් ආවා මේ සාධාරණේ හරි. එහොගේ තියෙන දුකී වගේ යාද එක ආදී කරලා. ගල්ලකින් හරියින් තියෙන එක. පරි වැඩි කරලා තමයි දැන් අපිට සැලසුණා හරි කියපු කෙනෙක් ඉන්නවා. ඉතින් වැඩි පරිහරන් ගෙදර ආවට පස්සේ හිතියට වඩා අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. බලමුලා තියෙන්නේ ඒකයි. අදුවයි පොඩි කාලේ හැමදාම උනාන්නේ පිළිසාවල් දෙන නෑ. අර ගානේ යනකම් උඩ වෙද්දී වැඩි කරගත්ත වගේ නම් සැලසුමක් ගන්න. සාධාරණ වැඩි කරගත්තා නෙමෙයි අන්න ගිනි දීලා එන හද ගහනවා ආණ්ඩුවට එන හද ගහනවා කො කන්නේ කොහොමද අනේ කන්නේ කියන්නේ ඉතින් මේ ගානේ ගියා මාසා කරගෙන පාන් කෑල්ලක් හදාලා වැඩි ගියා. දැන් ඉතින් කිරියාව බඩි ගිනි මොනවා කරන්නේ? කොහොම හම්බ කරන්නේ? ඒ කෑල්ල ගිනි දීදී ගැට ගෑල්ලවනා කියන්නේ. හරි ඒක කරගත්තේ කියලා. ඊගොල්ලෝ පස්සේ වීඩියෝ එක යාහාමේ ඉස්සරහ කරන කතාවකදී එහෙම හදාගත්ත පරිදි. දැන් මෙන්න මේ වගේ හදාගත්ත ක්‍රමතාවක් තුලින් යුක්තිය සහගත සාධාරණ දේවල් හැටියට කිසිම විදියකින් යුක්ති සහගත කරන්න බැරි. සාධාරණ කරන්න බැරි. ධර්මතාවයම අසාධාරණයි සාධාරණයි කියලා කරගහගෙන ඉන්න එකයි මේක. ඕකේ මෙතන තියෙන එකම ක්‍රමය මොකක්ද? ඔය මම ගත්ත ගොඩි. ඔය ඔක්කොගේම කොටස තියනවා කියන. මනා නුවණින් තේරුම් ගන්න. මම කුරුල්ල ගන්නවා නේද කුඹුරේ. පන්ලා හේතුනේ අතැල්ලේ ගත්තේ. කුරුල්ලන්ගේ කොටස දෙවි. ඒකනේ අතැල්ලේ ඉතර දෙවි. කුරුල්ලා පන්ලා කතා කරන කොටස මේක කියන්නේ. දැන් ඒක බලමු. එන කුරුල්ලා කොටස මායිලා කියන්නේ. මහද කුඹුරේ එකක් තියෙනවා.
බල්ලගේ කොටසක් තියෙනවා. ඕවා හදලා වැවවුණු හදලා දීලා ක්‍රමේ ඒ සඳහා වැය කරලා මේ හදන්නේ අපිට නෙවෙයි අපේ අනාගත පරපුරට එනදී මේ ජීවත් වෙන්න කාලා ගිහලා ජීවත් වෙන්න අපි මේ දැන් ධාර්මික මුල් පෙරන්නේ කුඩු අත්ක් ගන්න. ඔහොම කියන්නේ අපේ ආදි මුතුන් මිත්තු. මෙහෙම හදලා දීපු පිටේ දේවත් එක විදිහට ඉන්නවා. ඒ ක්‍රමේ නිසා ගොන්නගලා දුන්න දේ තුලින් වැඩ කරලා ගන්න ආදානේ ඒ දෙවියන්ගේ කොටස නැහැ. බුදුන්ගේ කොටස නැත්නම් අර ආදී උද්දමයන්ගේ කොටස පළවෙනි වුණාම ඊළඟ කොටස ඒ බඳු උත්තර එයාට මුල දේවතාව. දෙවියන් කොටස දෙන්නේ මොන දෙවියන්? එන සාධාරණ වෙන්නේ. ඔය ක්‍රමයේ අපි හදාවලා ගත්තා නම් දෙමව්පිය හරි ඉගෙනුවා නම් ගුරුවරු හරි ඒගොල්ලන්ගේ කරපු කියපු දේවල් ඒ ශක්තිය මුල් කරගෙන අපි අද වැඩ කරලා යමක් හම්බ කරගත්තා. අනිත් හදාගන්න කයිකින් නෙමෙයි හිතකින් නෙමෙයි. එහෙනම් අපි අද යම් උපක්‍රම ජීවිතයක් ගත්තා නම් ගුරුවරයා කියා දුන්න දේ මේකට ආධාර වෙලා තියෙනවා. අම්මා තාත්තා හදපු වලම උදව් කරපු හදපු වලම කය මේකට ආධාර වෙලා තියෙනවා. මෙන්න මේ නිසා ඒකලයි කරමයි දෙන්නේ. ඒක නැති යනවාට. දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට කොටස වෙන් කරන්න ඕනේ. අපි දන්නේ නැති පැත්තක්. ඒ වගේම අපිට උදව් කරන උපකාර කරමු. යම් කිසි විදිහක් කියන ඒ විදිහට කොටසක් ඔගේ තියෙනවා. අපිට සම්බන්ධයක් නැතත් පොදු ලෝක සත්‍යයට කොටසක් ඔගේ තියෙන පොදු ලෝක සත්‍යයට කොටසක් විතරයි. අපි වෙන් කරලා බලමුනම් අපිට තියෙන හතරෙන් එකක් විතර අපේ කොටස එකතු වුණා නම් හතරෙන් තුනක් විතර ගියා. හැබැයි මගේ කොටස දුන්නා කිව්වොත් මුලා. මගේ කොටස නෙවෙයි අනුන්ගේ කොටසම අනුන්ට දුන්නා. ඒක දීලා මගේ කොටස වෙන්නේ. ඒක ඉතුරු කරගන්න. හැබැයි අන්නේ ඉතුරු කරගත්ත කොටස යා දෙනවා. හිතපහාදී මතුවලා ආවට පස්සේ ඊළඟ සැරේ කුඹුර වැඩ කරනකොට එදා තිබුණාසෙන් 10 නම් අද අසන්න 50. අපි දන්නේ මුලින් දෙවෙන්නේ. අකස් වෙලා ඉන්නේ මොකද මේ? මෙන්න මේ ආකාරයෙන් අපි දානයක් දෙනවා කියන්නේ උන් ඔය. දානයක් දෙනවා කියන්නේ අපි අමුතු එකක් වල ගන්නවා නෙමෙයි. අපි ඉතින් හදාගෙන ඉන්න පුන සුද්ධ කරගන්න. පුන නිසා අපිට මේ ශක්තිය නැතිලා තියෙන්නේ. සම්පත්තිය පිළිලා තියෙන්නේ. අන්නේ පුන සුද්ධ කරගත්තාම සාපේ නිදහස් වෙලා උරුම සම්පත්තිය ඉලවර ගත්තාම ඒක අප්‍රමාණ මේ මහා සම්පත්තිය. දෙවියෙක් විදිහට සම්පත්තියක් හා සමාන සම්පත්තියක් මිනිසයා විඳිනවා. දසාකුසලයේ වෙන් වෙලා ඉන්න කාලේ. ඒ තමයි මහා බලයක් තියෙනවා. කාම භාගයේ තුලින් මිනිස් භාගයේ ඉතින් සම්පත් බලයක් තියෙනවා. ඒ වගේ මේගොල්ලන්ගේ මානසික ශක්තිය දෙවියන් ශක්තිය අභිභවය. ඥාන ශක්තිය දෙවියන් අභිභවය. ඒ තරම් විශේෂත්වයක් මේ මිනිසයා කියන්නේ. මේ මිනිසයා සමාජයේ තුලිනා ගතිහතන ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, දිරියෙන් ඊයින් තියෙන නිසා. ඒ සම්පත්තිය හොදටම දින වෙලා තියෙනවා. 1000 එකට නැහැ. අවශ්‍ය අනුනමයක් හැංගිලා. ඔන්නේ හැංගිච්ච එක මතු කර ගැනීමට කියන පින් කරපුවාම ඵලයක් ලැබෙනවා කියනවා. මම පින අපි දන්නේ නැතුව. අපි ඒවා දුන්නාම පින් කියලා අපි හිතන්නේ. මේ ලෝකේ කාටවත් අහිද දෙන්න එකක් මේ ලෝකෙ ඉතිරි වෙලා නැහැ. උපන් හැම සත්‍යයක්ම කොරණක් මේ ලෝකෙ තියෙනවා. ඒකෙන් අපි දෙන්නේ. අපිට දෙන්න වෙලා තියෙන්නේ ඒ කොරණ අපි දැහැගෙන විහි කරගෙන ඉන්නේ. අපිට දෙන්නලා තියෙන්නේ මේකයි. අපි මොකද දකින්නේ? අපිට මාන්නාකාරයෙන්ව දානයක් දුන්නා උද්දාමික ටිකක් ඉදිරි වෙලා. ඒක මගේ කාර්යවත් දෙන්නේ අවුනාවක් නෑ ලෝකයා. දානුගේ හලින් ගාගෙන ඉවරලා ඉන්න උඹට දෙපා දෙන්නේ. ඉතින් මගේ රුපියල් 30 තියන්නේ නේද? උඹ රුපියල් 5 දෙන්න නැහැ උඹ දෙනවා කියලා. ඒක හරි කතාවක්. මගේ තියෙන්නේ බලන්න ඔය රුපියල් 5 මට ඕනේ එකයි කියන්නේ. අන්නේ එක තමයි අද වෙලා තියෙන්නේ. අනිත් දුරාගේ සමාන වදියේ උදේහාර මම මගේ උඩ හදාගත්තට පස්සේ මම උඩ ආවද නේද? මට හැමතිස්සෙම අනිපති තමයි තියාගෙන අපලයි. මම තේරෙනවා කතා කරලා ගිහින් අපි එතනද ස්වාමිත්වය හැකගෙන මම තාත්තේම මේ જાති කියලා දුරනින් කවදාකවත් පින කියන අහසවත් දැකලා අදහසවත් දැකලා. එහෙම අපිට අහංකාරය වෙන්න දෙන්නේ බැගෑමක් වෙලා යන සමාවක් කියලා ඉඳින්න වෙලා තියෙන්නේ. අනේ මම දන්නේ කාන්නේ. මේ දන්න සමාජයේ හදාගත්ත වැඩ පිළිලා තියෙනවා. අනුන්ගේ දේවල් උඩ ගහගෙන කුටි ගහගෙන වැඩ පිළිවෙල. මමත් ඕකන අහු වෙලා ඉන්නේ. අනේ මට සමා වෙලා. මගේ මේ පිටිය මම නිදහස් කරනවා.
මම නිදහසිය බලයි. අන්න ඒක කියාගන්න පුළුවන් නම් නිහතමානීව එයාට දානයක් දීලා හැන්සෙන්න පුළුවන්. මාව නිදහස් කරන්න. මේ වාගේ ගොඩේ තියෙනා මෙන්න මේ උතුමන්ගේ. මේක උතුමන් දිහා වෙන් කරා. දැන් මාව නිදහස්. දැන් සමාජයෙන් ඉඳලා ගන්න. මෙන්න මේකට කියනවා අපි දානයක් දෙනවා කියන මෙන්න ඒකයි කරන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ විසින් දානයක් දෙන්න ගියහම අන්න බුදු පහේ බුදු මහරහත් වෙන උත්තරයන් නිසා වෙන් කරන්නා කොටස. අපිට පුළුවන් ඕනෑම වෙලාවක ඒ සංකේතයක් ඉදිරියේ හරි වෙන කරලා සම්මතය පනවන්න. දැන් පොදු සමාජයේ සම්මතයක් පනවනවා. මෙන්න මේ පිළිවෙල වෙනස් තියෙනවා. බුදු පහේ බුදු මහරහතන් වහන්සේලාගේ උත්තර කොටස. ඒක හරි සම්මත කරගන්න. දැන් මෙතන තියෙනවා ඒක බුද්ධ පූජාව. හැම කවුරුද දන්නවද? හැබැයි ලෝකරාජ්‍යයන් වහන්සේ ආලෝකේ වැඩි හිටියේ නිසා මට පූජා කළ යමක් ඇත්නම් මගේ දරුවන්ට දායාද වශයෙන් අයිතිවාසිකමක් තියෙනවා. බුදුරජාණන් දේශනා කරා. ඒ නිහිතවත් තියෙනවා. ඔන්න ගත්තේ. බැරි ගත්තේ නොගෙනින්නේ මේ රාගයන් වහන්සේලාට. ඔන්න පරිහරණය කරන්න පුළුවන්. ගතන ප්‍රශ්නයක් නෙවෙයි. තමන් ප්‍රතික්ෂේප කරලා ගන්නේ තමයි ඉන්නේ වැඩ. අනිවාර්යයෙන් වෙන් කරන් දෙයක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ජේතවනාරාම උන්වහන්සේ වැඩිලා චාරිකා වැඩ පිළිවෙලට උන්වහන්සේ හොයන්නේ මිනිස්සු ඇවිල්ලා. මේ දේවල් අරගෙන උන්වහන්සේට පූජා කරනවා. උන්වහන්සේ චාරිකාවල්ලාගේ ආරාධනා බොහෝම කලකිරිලා. උන්වහන්සේ දෙවියන් අපව සාරවත් දෙන්නේ නැහැ කියලා තැනින් දාලා ඇඳගෙන. හැමදේම විදුලි නැති වුණා. ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේ කියනවා. එහෙනම් ආනන්ද ජයශ්‍රී මහා බෝධි මහාචාර්ය අනුග්‍රහය ගහලා මෙන්න මේ ජීව රෝපණය කරන්නේ. ඒක දැන් හරියට හරක් කරන්නේ. ඒකට අවශ්‍ය කරන සජ්ජිරුවන්ගේ වාදීන්, තෝරියාවානේ පිළිසිදුවානේ වාදීන් හරක් කරලා ඒක ආන්නේ සිද්ධ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මහා ඉර්ධි වලින් වේගවත් වැඩෙන උත්සාහපාරපත් කරලා අර උත්සේ මොහොතේ මහා උත්සාහපාරපත් කරනවා. ඊට පස්සේ ඒ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ නිකම්ම සමරනවා. හැබැයි උන්වහන්සේ උතරින්නේ මාව නිසා ගේන යමක් ඇත්නම් මාව නිසා මෙතන තියලා යන්න කියලා. ඉනේ ඇල්ලුවක් නෑ කියන්නේ. අර පූජා කරපිනෝ දිනවා කියන්නේ. ඒ උන්වහන්සේ සහෝදරයන් උන්වහන්සේ විසති. බුදුරජාණන් වහන්සේ දේශනා කරා පිනේ ඇල්ලුවක් නෑ කියන්නේ. මොකක්ද පිනේ ඇල්ලුවක් නැති වුනේ? උතුමන්ගේ පොත උතුමන් විසාරයෙන් දෙරුවා. සමාධි දහතුනා. අන්න පිනවනේ හේතු. ඒක වරදන්න අවශ්‍යතාවයක්. එහෙනම් අපිට පුළුවන් මල් පහන් සුවඳ ආදියට අමතරව පෑන් පූජා, භෝජන පූජා, මේ උපහාර පූජා හරස් කරලා උන්වහන්සේලා උදා අපි අපේ දානිය මාගේ හරි හම්බ කරගත්ත යමකින් යන්න ඒකින් ඒ පොත වෙන් කරලා වෙන විලාස කරලා ලෝකවල පුළුවන්. ඒක චිත්ත ප්‍රහාරය නැගීම තමයි. මනෝමය වශයෙන් මහා පූජා සිද්ධ කරනවා. ශ්‍රී වේද දේව චක්‍රවර්ති කියන රජු මනෝමය මහා දායන එක බස් ඇටයක් වගේ. උන්වහන්සේට මනසේ මවන්න පුළුවන් අනුරූප. ඒ හැකියාවක් තිබුණා. මනෝරු චිත්ත රූපමාන. දහදහසක් සක්වලදී මේ සියලුම සංකේතී මුතුමැණි. මායිවිලියේ මහා කළු වශයෙන් නැවේවා. මෙහෙම අදිස්ථානයක් කරා. ලෝකයේ දරුවාසු ආවේ නැහැ. හැබැයි මනසේ රූපයක් ලැබිලා තියෙනවා මහා රත්තරන් කන්දක්, රිදී කන්දක්, මුතු කන්දක්, මණික් කන්දක් මේ දේ ලෝකේ දසදහසක් වගේ තිබෙනවා. මේ මහා සම්පත්තිය. අද මම බුදු පතේ බුදු මහරහතන් වහන්සේලා සියල්ලම වැඩමුණා. දානයක් දෙන්න කියලා හැටි. අන්නේ දාන දෙන මහා මාලිගාවක් නෙවෙයි. දැන් වෙන සංකීර්ණ මුතුමැණි කෙබ්බේන ලස්සන විශාල මාලිගාවක් නෙවෙයි. මානසික දෙයක්. උන්වහන්සේලාට දානිය සඳහා සියලුම දාන උපකරණ භෝජන සර්වප්‍රකාරින් ලැබෙනවා. දැන් අර වෙනවා මෙන්න. අවශ්‍ය සියලුම දේවල් වෙනවා. අද මේ මහා දානිය දෙන්න නොඅඩුවකට පිළිසඳ ලැබෙනවා. දැන් ඔක්කොම එකක් කරලා ඉවරයි දාන ආරාධනාවක් කරන්නේ. ඉක්ුත් තිරුණුවන්ට සියලුම බුදු පියාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, අතීත අනාගත වර්තමාන තුන් කාලයේ සියලුම බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, සතු සියලුම ශ්‍රාවකයන් වහන්සේලා. අද වගේ දාට වැයි වැයි වඩිනවා.
මනෝමය රූප මේක වටිනවා දැන් යන්නේ අදහස් ඉදරයි. අර මහා දානි උන්වහන්සේලා පූජා කරනවා කියලා පූජා කරනවා. දානි වන්දන උන්වහන්සේලා දුක විඳින්න ඉන්න ආකාරي බලන්න වෙනම මාලිගාවක් නෙවෙයි. එයාලා තියෙන සම මාලිගාවක් ඉන්නවා. ඉඳගෙන අර කිසිය බලයි. අද මම ඉතින් කෙනෙකුට දෙන්න මහා දානයක් දුන්නා. මේ දානි මහ බින අනන්ත හක්වල ඉන්න සියලු සත්‍ය අනුමෝදන් වෙනවා. සියලු දෙවියෝ අනුමෝදන් වෙනවා අනුමෝදනාවක් කරනවා. මේ දින අනුමෝදන් වෙන්න බැරි වුණේ නම් දේවතාවෙකෝ අවශ්‍යකෝ ඇත්නම්. අනුමෝදන් වූ දේවතාවෝ එයාට අනුමෝදන් කරා. මේවා පරිත්‍යාගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එදා බෝධිසත්ව කාදී ත්‍රිවිධ දේ චක්‍රවර්ති නම් හදික් හැටියට මම එදා දුන්න දානේ ආනිසංසය කොච්චරද කියනවා. එතෙන් පටන් කිසි දවසක මම කිසිම දෙයකින් අඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. අත දිනු කරන්නේ වෙලාවක් නැහැ. ඒක ලැබෙනවා. මෙන්න මෙවන් මහා වාසනාවක් සතර හැම පාකල් ඇති වෙනවා. මේක දෙල්ලම් පූජාවක් දෙල්ලම් පිනක් නෙවෙයි කියලා කියන්නේ. නමුත් අර භාගවාදීන් ගන්නේ ඔක නෙමෙයි. පිළිවෙල කරනවා. ගල්මැටි වරදනවා. පිළිවෙල කරනවාද? පිළිවෙල ලෙඩ හැදෙනවාද වේද පූජා කරන්නේ. තර්කයේ කියනවා නෙමෙයි. හැබැයි අතාක්කාවතර මේ ධර්මයේ තෝරා ගන්න බැහැ. ලෞකික තර්කයේ. හැබැයි තර්කයේ දැන් මට පස්සේ මොකද වෙන්නේ? විශාල පිරිසක් තර්කවාදීන් වශයෙන් ඒක විශ්වාස කරලා හැදෙනවා. හැබැයි ඇත්ත නෙමෙයි. මොඩින්ගේ මොඩ වැඩි කියලා ඒගොල්ලෝ නිකම්ම කරනවා. මේ සියුම් පැත්ත දන්නේ නැති අය ඔකේ මහ විනාශයටපත් වෙනවා. අලෝභයේ ලැබීමට, අද්වේෂයේ සමගියට, අමෝහයේ නුවණට, ලෝභයේ පිරිහීමට, ද්වේෂයේ ගැටීමට, මෝහයේ තුලාවට. ඔය හේතු හයයි කියන ලෝකේ වැරැද්ද. ලෝභ දේශ මෝහ සහ අලෝභ දේශ අමෝහ. ලෝභ දේශ මොහ අලෝභ දේශ අමෝහ කියන මෙන්න මේ හේතු හය තමයි මුළු ලෝකේ ප්‍රයත්න සිද්ධ කරන්නේ. සියලු දේම ගොඩනැගීමේ මූල ධර්මය උතනයි. අපිට අලෝභ දේශ අමෝහ වෙන්න පුළුවන් නම් ලැබීම සමගිය නුවණ සර්වප්‍රකාරයෙන් පූර්ණ වෙනවා. ලෝභ දේශ මොහ වුණ තරමට පිරිහීම, ගැටීම, මොටකම කරද ගන්න. මෙන්න මේකයි හේතුව. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ. ಗುಣ සිහි කරවි. ඒ ගුණවතා උදෙසා. ඒ ගුණයට හිමිදේ පූජා කළොත් අපි අර කියන්නා වූ හිමිදේ අල්ලාගෙන දීමේ නිදහස් වෙනවා. එයා ಗುಣ සිහි කරන්න. මේකේ අල්ලා ගැනීම කොච්චර භයානකද? ඒ කාන්තෙන් ඒක වෙන්කල යුතුනේ. ඒ කොච්චර වැදගත්ද? කොච්චර ශ්‍රේෂ්ඨද? අල්ලා ඉන්නේ කොච්චර අපරාධයක්ද සාපයක්ද කියලා. සමාගයේ හිතට වද දෙන්න පටන් ගන්නවා අල්ලා ඉන්නේ. මෙන්න මේ විදිහට තමා සතු දෙයක් තියෙනවා නම් අපු කිව්ව දේවල් යථාර්ථ විදිහින් ඔන්න ඔය ක්‍රමයෙන් වෙන් කරමුහා. අන්න උතුමන්ගේ පුරුෂ වෙන් කිරීමේ විශාල සාපේකින් නිදහස් වෙනවා මම. ලැබීමට මුල් වෙනවා. හැබැයි ඒ වගේම උතුමෝ ඉන්නන්නේ නැහැ මම ගන්නේ නැහැ. ඒ කොටස ගත්තා කියලා කම්පාවටපත් වෙන්නේ නැහැ. අකාම්පය. කොච්චර වාඩි වුණත් උන්වහන්සේ අකාම්පය. හැබැයි තව කොටසක් ඉන්නවා. ඒ જાතිය වෙන හිර පුරුකටු. උන්නා පාළු විදිහට හැදෙන්නේ නැහැ. පාළු කරමු ඉන්නේ නම් මොකද කරන්නේ? හරි නහතව ගන්න ඕනේ. ඔක වේදේන අහුවිදේන වගේ පරිදි ගන්නවා. අහුවිදේන වගේ මාසින් ඉවරනවා. වලක් කරන අවස්ථාවක් යන්නේ. ඔන්න ඔය අදහසම ගන්න. හැමදේම හෙනගිනි දෙන්න දුරු වෙන්න කරලා තියෙනවා. මෙන්න මේ අසත්තුල නිහින පුද්ගලයෝ. ඒ විදිහට කරමු පාළුවෙන් පරිගන්නවා. අනුන්ට හෙන දෙන්න හුරු වෙච්ච නිසා කියන හෙන හුරු කියලා. හෙන හුරු කොටාසේ විහි උපදිනවද දුන්නේ. ඒවලයි කොහොමද දුන්නේ නැත්නම් දුරු දුක් දෙන ගහනවා කියනවා. ඉතින් ඒකනේ ජීවිතේ නෝනේ ඉතින්. නෑ හෙනේට හුරු වෙච්ච කොටසේ කොට අපෝ උගලේ කොට හරි ගන්න නැහැ. විලින් කරන්නේ ඕක උගලේ කොට. වල්ලෝ වෙලා කවුරු වෙලා ගැටක ඉන්නේ කොහොම හෙනේට හුරු වෙච්ච අය කොට ඕක කාගියව. මම ඔකින් ඉඳලා ආයෙ මට කරලා ගන්නවා. ඒක හරියට කිව්වා. එනවලු අපලේ ඉවරයි. අසත්පුරුෂයා කොට ගැනීම යාව හිංගිය නිදහසේ. උතුමන්ගේ කොට ගැනීම නිසා ලැබෙන සාපේ නිදහස් වීමයි. අසත්පුරුෂයා කොට ළඟදී තිබෙන හිංගිය නිදහස් වීම වෙලෙක සිද්ධ වෙනකොට. මධ්‍යස්ථ පුද්ගලයා අතර මධ්‍යස්ථ වේදා දින සමගිය සමාදානෙ උදා කරගන්න. එතෙන්දී වෙන්නේ අසමගියක් නැති සමගිය සමාදානයි. අන්‍යෝන්‍ය සහයෝගී උදව් උපකාරයි.
මෙන්න මේවා කවුරුවත් බලමින් යන්න ඕනේ ලැබෙන වරන් ගන්න. මෙන්න මේ කාරණේ අපිට අවශ්‍ය කරන මේ කියනකොට. අන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ නැගිච්චේ. අද්දවක් ලබන්නේ හේතු වෙනවා. මෙන්න මේ වගේ අද්දවක් ලබාගත් පුද්ගලයා සීල සමාධි ප්‍රඥා ධර්මයන් අනුකූලව කටයුතු කරනකොට යථාභූතයේ පූර්ණේ කරගෙන මාර්ග බලාපොරොත්තු ලබා ගන්නවා. සිවුත්‍ය ලබා ගන්නවා. ඒක අපි දැක ගන්න ඕනේ. මේ අන්‍ය පූජාවන්ගේ තිබෙනා වූ වැදගත්කම ඕක. ජීවමාන බුද්ධයාණන් වහන්සේ ඉන්නම අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඉන්න අපේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ නොපිළිගත්තා කියලා වෙනින් වෙනස් වෙන්නේ. අධික වාරාජ්‍යාද, කසී වාරාජ්‍යාද ආදී බමුණු. බුදුරජාණන් වහන්සේ දාන දුන්නා. බුදුරජාණන් වහන්සේ කියන ගාථා දේශනා කළා ගන්න දාන තථාගතයන් වහන්සේලා ගන්නෙ නේ. ඔක වාය ගන්න. වාරාජ්‍යාද නැහැ කියලා අර කියලා ඉවරයි. ස්වාමී ඔබ වහන්සේ පිළිගන්නාදී කාමී ඔබ වහන්සේ පූජා කරනවා. උද්‍යාව පූජා කරලා ඉවරයි. පිළිගන්නේ නැතුව දැන් වලින් කාපුවා කිව්වා. මම පිළිගන්නේ නැහැ කිව්වා. ඔබ ආදී පිළිගත්තේ නැහැ මේක හම්බෙලා නැහැ මහන්සේ. ඒකෙන්ද දැන් නිදහසින් අපි ගන්නවා මොකද හරි. මොකද ඥානෙ මේක. ඔබක වතුර කිව්වා. නෑ ඒකමද ලෝක අඳගෙන මේ දෙවියන් සහිත මනුස්ස සහිත වංශ සහිත ලෝකේ අපාගතයන් වහන්සේ පූජා කරනවා මාගේ ශ්‍රාවකයෙක්ව ශ්‍රාවක පරිණාමයක් හැර. තව කවුරුවත් නෙවෙයි. ඔය දිරවන්නේ හන්නේ. ඒ දිරවන්නේ වතුනි මම පිළිගත්තාගේ වටිනාකම දේශනා කළා. ඒ වටින දෙන්නේ මොකක්ද? තථාගතයන් වහන්සේ ආසා දේශනා කරලා ගන්න දාන්නේ පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්නේ නේද? අර බමුණා. ඒ සමාධිය කියවේම පූජා වෙලා ඉවරනේ. ඔක්කොනේ කො. ඊළඟ වතුර දැම්මා කිවිකිලි සද්ද ධර්මයෙන් දුන් දාමින් පිටියරියා බලමින් ඉඳලා. මහා කුමාරයා කියලා පිටියරියා. හරියට ගන්න හම්බුනේ. ආනි බුද්ධයන් සිද්ධ වුණා. ඒකේ ඥානෙ විහිුණු. මේ ලෝකේ සත්‍යයේ කනක අයිතියක් නේ. හිමිකමක් නේ. ඒලා සිද්ධ වුණ දෙයක් කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනේ පූජා කිරීමේදී අපේ කටයුතු කරලා ඉවරයි. මුක්ති විදීම කියන එක උන්වහන්සේලා ඒ අය පස්සේ. තමගේ කොටස මුක්ති විදීම හෝ විදීම සමානතු කාරණා. ඒක පින්කෝ පව් කියන එක දාන්න බෑ. ඉතින් අපි අවංකව ඉති හැමදේම තමනමයි කොට දෙනවා. අනුගේ කොටස ඇල්ලුවේ නැත්නම්. තව කෙනෙක්ගෙන් අනුපාඩුව අපි මහා ගන්න එකක් ඉදිරි වෙන්නේ නැහැ. අනුමල ආහාරයෙන් හෝ වාහන දෙකකින් අනිකෙන් ඉල්ලන්න දෙයක් ඉදිරි වෙන්නේ. කලංගුණාද සම්පූර්ණ. ඉතින් අනේ මට කියන වචනේ කියන්නේ මට දෙන්න කියන වචනේ කියන්නේ තව දෙයක් ඉතුරු වෙන්නේ නැහැ උපරිමයට සුද්ධ වුණා. මෙන්න මෙහෙම දහමක් මේ ලෝක ස්වභාවය තමයි මේ ලෝකේ මූල ස්වභාවය. ඒ ස්වභාවයෙන් ක්‍රමක්‍රමයෙන් විපරීත වෙලා ගියාට පස්සේ ඇති වුණ ප්‍රශ්න තමයි දැන් අපිට මොන දෙයද වෙලා තියෙන්නේ. මොන දෙයද වෙලා තියෙන්නේ. මොන දෙයද වෙලා තියෙන්නේ. මොන දෙයද වෙලා තියෙන්නේ. මොන දෙයද වෙලා තියෙන්නේ.